ඒ ගී පද දෙක තුන ඇහෙනකොට මතක් වුණේ දිවංගත අරිසින් අහුබුදු සූරි. එතුමා මේ වගේ විශාල සභාවකදී මම ඉතින් හිටියා සභාගාරේ. එතුමා කියනවා මගේ ප්‍රියතම ගීතය ඕකයි. අරිසින් අහුබුදු මහත්තයා කිව්වා. ඇයි මං එහෙම කියන්නේ? අරිසින් අහුබුදු මහත්තයා කියනවා මම මේ කතාව කොහොම මාසිවල මහත්තයාට කිව්වා. සුමුදු සීත පවන් කියලා කිව්වහම සෙත සලසන දිව්‍ය අක්ෂර වලින් ලියලා තියෙනවා. ඒ ලියාපු මේ මහත්තයා කියලා මගේ දිහාවට අත දිගැල්ල කියනවා. තව සෑහෙන කාලයක් සෙත සැලසි ජීවත් වෙයි. එහෙම කියලා අරිසින් අහුබුදු මහත්තයා කියනවා. පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා කියලා ලියපු තමා දවසෙන් දවස රෝගාතුර වෙන්න පටන් ගත්තලු. ඉතින් මට එකපාරට මතක් වුණා මේ ගී පද දෙක එතුමා විශ්ලේෂණය කරපු ආකාරය. ඒ විශ්ලේෂණයත් හරියට අපේ මෙතනින් වැඩම කළ ඉන්දිරාගාරේ අපේ හාමුදුරන්ගේ විශ්ලේෂණ වගේ. ඉතින් මට කියන්න තියෙන්නේ කවිය පුදුමාකාර මන්ත්‍රයක්. මම සිංහල කවි වලට වඩා ඉංග්‍රීසි කවි අදාළලා තියෙන්නේ. ඉන්දිරාගාරේ හාමුදුරු වගේ අයට පින් සිද්ධ වෙන්නට සංස්කෘත සහ පාලි කවිත් අදාරන්නට අවස්ථාවක් ලැබුණා. මම එතනදී හොයාගත්තු මටම වැටහිච්ච එක දෙයක් තමයි ප්‍රධාන පෙළේ කවීන් වර්ග කරන්න පුළුවන්. ඒ වර්ගීකරණය අපට ඉගැන්වුවේ අප අතර දැන් නැති මහා ප්‍රඥ මහාචාර්ය සෙල්රත් පරණවිතාන මහත්තයා. එතුමා සීගේ ග්‍රැෆිටි පොතේ පළවෙනි වෙළුමේ බුදුන් වහන්සේ කී පරිදි වදාළ පරිදි කවීන් වර්ග 4කට බෙදෙනවා. අංගුත්තර නිකායේ තමයි ඒක දිස්වන්නේ. නේද? කවි සූත්‍රය ඉතා කෙටි සූත්‍රයක්. කවි සූත්‍රය පද 4යි. චත්තාරෝ මේ භික්ඛවේ කවීති ඉති අත්ථ කවි, සුත කවි, චින්තා කවි, පටිභාන කවි. දැන් මට වඩා ඉතා හොඳට අපේ ස්වාමීන් වහන්සේට පුළුවන් මේක විශ්ලේෂණය කරන්න. මහාචාර්ය පරණවිතාන කියනවා හරි අපූර්වට ලියලා මේ අංගුත්තර නිකායේ කවි සූත්‍රය පෙන්눔 කරන කාව්‍ය විශ්ලේෂණ වාදය සහ න්‍යාය ලෝකෙ කොහෙන්වත් හොයාගන්න බෑ. අපි ඉංග්‍රීසි කවි කියනකොට metaphysical poetry, romantic poetry, lyrical poetry, ballad poetry කියලා කියවලා තියෙනවා. නමුත් මේ විශ්ලේෂණය
කවි සූත්‍රයේ පමණයි තියෙන්නේ. අත්ථ කවි, සුත කවි, චින්තා කවි, ප්‍රතිභාන කවි. අත්ථ කවියකට පරිවර්තනය කරන්නේ මහාචාර්ය පර්ණවිතාන poetry that contains ideas. අර්ථ කැකෑරෙන අර්ථ තියෙනවා. ධම්මපදයේ ගත්තොත් සම්පූර්ණ කවියෙන් ලියලා තියෙන්නේ. තේරි ගාථා ගත්තොත් කවියෙන් ලියලා තියෙන්නේ. අර්ථ තියෙනවා. මොනවද ඒ අර්ථ? තාක්ෂණේ නම් කුමක්ද කියලා අහුවොත් නිර්වචන දෙනවා. උතකංගි නායන්ති නෙත්තිකා උසුකාරා දමයන්ති තේජන කිරොම්ම කියලා තුන්වෙනි එක දාරුන් නමයන්ති තච්චකා. තච්චකය කියන්නේ තාක්ෂණ වේදියා. දිගයිනවා දවදඩු අත්තාලන් ළමයන්ටි පඬිතා. තමන්ව නමා ගන්නවා පඬිතය. ඔකට ගහන්න ඉංග්‍රීසි කවි පද තියනවාද අතර? ඇති. නමුත් බුද්ධ කාලීන කවි නෙමෙයිද මේ? ට්‍රාන්ස්ලේට් කරනවා, පරිවර්තනය කරනවා පර්ණිතාන සූරි. Like irrigators bringing water. උතකංගි නායන්ති නෙත්තිකා උසුකාරා දමයන්ති තේජන. Like the fletchers straightening the arrows. ඊතල හදනවා කෙලින් කරලා. ඔබ කියලා පඬිතයා තමන්ම කෙලින් කරගන්න. අර්ථ තියෙනවා. නපරේසම් විලෝමානි නපරසක්. ධම්මපදයේ කියන්නේ සම්පූර්ණම චිත්ත. සිත කියන්නේ මොකද්ද? පාපී කියන්නේ කුමක්ද? සුඛේ කියන්නේ කුමක්ද? ඔක්කොම කියලා දෙනවා. දෙවනි වර්ගය සුත කවි. කොහොමද පරිවර්තනය කරන්නේ පර්ණිතාන සූරි? The type of poetry that is heard. මවිසින් මෙසේ අසන් ලදී. ඒවා අපි හැම සූත්‍රයක්ම පටන් ගන්නේ කොහොමද? ඒවා මේ සුත ඒකන් සමයක් භගවා. මම මෙසේ ඇසුවා. මවිසින් මෙසේ අසන් ලදී. මට ඇහුණා මේව. කණේ තිබුණා. වැඩම කළ අපේ ඉන්ද්‍රාගාරේ හම්සට මං කිව්වා දන්නවද ඔය අහසින් මොකක්ද වචන ටික කඩා වැටික කොහෙද තියෙන්නේ කියලා. ඇබ්සර්ඩ් කියන එක ඇබ්සර්ඩ් කවි වගේක් තියෙනවා ලෝකෙම. වෙන්න බෑ. විකාර රූපී විමති අභූතවාදී පිස්සු නෙවෙයි. වෙන්න බැරුවට මොකද වෙන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්. බයිබලයේ තියනා නේද? willing suspense of disbelief. තියනා නේද? disbelief එක කල් දානවා. willing suspense of අපි හිතෙන්ම කල් දාලා ඉගන්න. වෙන්න බෑ. වෙන්න පුළුවන්. මට මෙහෙම ඇහුණා. කවුදෝ මට කියලා දුන්නා. පරම්පරාගතව යන්න පුළුවන්. මගේ සීයා කිව්වා මට ඇහිලා තියෙනවා. මගේ අම්මා කිව්වා. අපේ කනට වැටිලා තියෙනවා. ඒවා මේ සුතක. අත්ථ කවි සුතක. චින්තා කවි සිතිවිලි හිතනවා.
poetry that contains thoughts, visions, පරිකල්පන. සිතක් නැතුව කිසි දෙයක් කරන්න බෑ. හැම තැනම දුවනවා විසිරෙනවා. දුරංගමං ඒකචරං අසරීරං කුහාස. ඒ හිත පාලනය කරගන්න. කවියෝ තමයි ඒ හිත විසිරී යන දේවල් පාලනය කරන කට්ටිය. හරි සංයතයි. කවි ලියන්න බෑ ලීසි. මස්සිමුල මහත්තයා කවි පොත් අච්චු ගහන ප්‍රකාශකයෙක්. එතුමාගෙන් අහන්න කොයි තරම් ප්‍රමාණයක් එනවද කියලා කවි ගලාගෙන එනවා. මිනිස්සුන්ට නිකන් ඉන්න බෑ කවි ලියනවා. වෝල්ට් විට්මන් කියන ඇමරිකන් කවියා මියනකොට 7000 ගාණක් කවි ලියනවා. වයස අවුරුදු 65ද 70 නැති. එමිලි ඩිකින්සන් කිවිදිය පළකිරුවේ ජීවිත කාලය ඇතුළතදී ඔක්කොම කවි පන්ති 17යි. මැරෙනකොට 7000 ගාණක් ලියන. කවියන්ට නිකන් ඉන්න බෑ. ලියන. අපේ රටේ කවියොත් හිටියාම එක්තරා ප්‍රමාණයකට උම්මත්තකයි. ඔය උම්මතුව මටත් වැළඳිලා තියෙනවා. කොතරම් උම්මත්තක කවියෙක්ද කිව්වොත් මම ලියපු කවි පොතකට සම්මානයකුත් දුන්නා. ඕගතරණේ කියලා. ඒ සම්මානය දුන්නයි කියලා දැනගත්තු මහා කවියෙක් ලංකාවේ ඕගතරණේට සම්මාන තුක් කියලා කිව්වා. මම ලියුමක් කැරියා. ඔබ තමයි මගේ නියම විචාරකයා. තුක් නොකිය මොකද කියන්නේ? හේතුව අර ඉන්ද්‍රාගාරේ හාමුදුරු කියපු දේ මගේ විකාර රූපී කවි ටික තීරුණී විලිෂ්ඨ මණ්ඩලේ මගේ හා සමානී උන්ට විතරයි. අනුදිට වෙලා තියෙන දේත් ඔය වගේ වැඩක්. කඩුල්ල ප්‍රකාශක මහත්තයාගේ මම යවුවා. රුසියානු පොත් අච්චු ගගා හිටපු මිනිස්සයා. මොකද්ද මේ වෙච්ච බැටි? මේ පිස්සු පොත පිස්සු නෑ. ගා පිස්සු අය නෝමල්. එරික් ෆ්‍රොම් කියලා හරි පඬිවරයෙක් හිටියා. ඉතින් මම ලිව්වා පොතක්. අහලා ඇති. Sane Society. SANE. Sane and insane කියන්නේ පිස්සු. Sane කියන්නේ පිස්සු නැහැ කියන්නේ. එතුමාගේ පොත පටන් ගත්තේ බොහොම ජනප්‍රිය ගීතයකින්. Now I understand how you suffered for my sanity. Ek artist කෙනෙක් හැන්දා රූපයක් එක කලත්තලා මොකක්ද ඒක පටන් ගන්න. සනි මතකයි. ඔබට දැන් මට හිතෙනවා ඔබට මාව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මක්නිසාද? මාගේ ඔබට පිස්සු මට පිස්සු නෑ. Now I understand how you suffered for my sanity. ඔබ මම ප්‍රകൃතියෙන් කිව්වේ මේ ප්‍රകൃතියෙන් කියන්නේ. හැබැයි මේක තේරුම් ගන්නට අර හාමුදුරුවෝ වගේ තරමක් උම්මත්තක වෙන්න ඕන. තේරුම් ගන්න කස්ටම එවත් පරිභෝගිකයා ටිකක්
වාසනාවට වාගේ අනුදිනම් කිවිඳිය මගේ කුඩා සිසුවිය. ඉගෙන ගන්නේ මගේ. මට පෙනුණා මගේ පිස්සුවටයි මේ ඇඩ්‍රස් කරන්නේ. මම මගේ හිතවත් අනිත් අයට කිව්වා. ඒගොල්ලෝ කියන්නේ තේරෙන්නේ නැහැ. මං එහෙමනම් හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ. තා ටිකක් කල් ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන්. අපිට තවම තේරුම් ගන්න බෑ අර අපේ කිවිඳිය රංචා කොටකේ කවි. අනේ සුසානෝ මම කොළඹ යනකොට බල්ලොත් නොකන වැලවරකා ගල් ගිස්සේ. අනේ මගේ වාහේ රකෝරකු. මොකක් කියලාද වන්ද? හැබැයි ඒක තීරුම් ගන්න ටික වෙලාවක් යනවා. මෙතන ඉන්න කාන්තාවන්ට භාගදා තීරුම් ගන්න පුළුවන් වේවි. මොකද අපි එක හා සමාන මනස් තියෙන නිසායි මේකට ආවේ. ඒ නිසා ඇතම් කවි තීරුම් ගන්න බෑයි කියන්නේ ඒක ඉවත් ගන්න හොඳ නැහැ. බහැර ගන්න හොඳ නැහැ මේ මතේ. ඇත්ත තමයි. මහාචාර්ය සිරී ගුණසිංහ කවි ලියනකොට බොහෝ දෙනෙක් ඒ කාලේ කිව්වා තේරෙන්නේ නැහැ. කොහොමද එතුමා කියන්නේ? දුර බැහැර ගමනක් දුක් පිරුණු ගමනක් අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක් බිරිඳ හැරදා පුතුද හැරදා නිදන අන්තපුරේ හැරදා ආනමුත් මැදියමේ ඒ මගේ එක ජීවියයි සිද්ධාර්ථ කියන්නේ. සිද්ධාර්ථෝම කියයිද කියලා අහනවා ආමුදුරු අහන්නේ ඇති. පණි හුළුවත්තෙන් එළිය කරනමුත් නැත කිසිවක් මට දැනෙන්නේ. ඥානවන්තකම ලබා ගන්නට ගිහිල්ලා තිබිච්ච ඥානවන්තකමත් නැති වුණා. එයා කියනවා දැන් ලෝක ප්‍රකට කවි තියෙනවා එහෙම. ටික වෙලාවක් යනවා බලන්න ගියම ඒවට අපි කියන්නේ පටිභාන ප්‍රතිභා සම්පන්න. ඉන්ද්‍රාගාරේ හාමුදුරුවෝ ගැන කියන්නේ තාටියකලා හිටියානම් කියනවා මම දන්නවා හොඳට. අපූර්ව වාස්තු නිර්මාණ ප්‍රඥා එක ප්‍රඥාවක්. ඒ අපූර්ව වාස්තු බැවීමේ ප්‍රඥාව ලේසි පාසු මිනිසුන්ට එන්නේ නැහැ. මේ කිවිඳියට ඒ උරුමය තියෙනවා. ඒක මං හිතන්නේ ජන්මලාභයක් වෙන්නත් පුළුවන්. දෙගුරු වෙන්නත් පුළුවන්. ගුරු වෙන්නත් පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් කවි ලිවීමට සම්මතයේ දැනගෙන සිටිය යුතු නැද්ද කියලා. ඒවා සම්මත. අපි කියනවා ළමයින්ට අනේ කරුණාකර ගුත්තිලේ කියවලා එන්න. සැල්ලිලි සංදේශී කියවන්න. ඉතා හොඳ වැඩ. නමුත් බලාගෙන ගියාම ගුත්තිලේ ඇතුලේ තියෙනවා මේ අපි කියන නූතන කවි. අද මව්පියෝ දෙදෙන ඔහු වයන බව නොමදැන ගති වෙන මීයන සුසුයයි අත ගැසූ සැකේ. ඒ තරම් ඇබ්සර්ඩ් කවියක් මගේ ජීවිතේ කිව්වලු. ගුත්තිල කියනවා මම වෙන අසමානයේ ඉන්කල මෙපෙරමානය දැන් මට සමානයේ ඉතින් මිල කිම්ද අවමානය.
ඉතින් විදකින්ද සම්මානය කියලා කියන්න ඕනේ. මිනිහා හිත දුක් විඳිනවා. දැන් බලන්න වෙලා තියෙනවා අය පරණ පොත් අලුතේ. මිතුරු තුමෝ දුක සැප දෙකේ හිම පැවති විතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති. තේරෙන්නේ බලන්න ගියම නේද? බැලුවට. ඒක තියෙන්නේ වදන්කයි පොතේද? නෑ. සැලී සම්තිසිත. හැබැයි සාමාන්‍ය මිනිස්සු ජන කවියෝ සම්මතයි. ඒගොල්ලන්ට නිදහස් වෙයි තණ්ඩුවමනත් නෑ. ඒත් අම්මා කෙනෙකුගේ ශෝකය දකින්න. බඩගිනි වෙලා මාගිය ගල පුතුමේ. මනලා වී ටිකක් දුන්න. ශෝකය පළ කරනවා. වේදනාවක් පළ කරනවා. රසයකුත් මතුවෙනවා. ප්‍රඥාවකුත් එනවා. අද අපි මුළු ලෝකෙම බලගෙන ගියාම අසම්මත වෙලා. සම්මත ලෝකෙන් පිට පැනලා. සම්මත ඉරි නෑ. අඳින හැටි, කන හැටි, බොන හැටි. අවිදින හැටි, ලියන හැටි. චිත්‍ර අඳින හැටි. ගී ගායන හැටි. අපිට වෙනසක් පේන්න පටන් ගන්නවා. කෙනෙකුට පුළුවන්කමක් තියනවා නම් මේ කොහොමද වුනේ මේක? මම හිතන්නේ අද ඒ කතිකාව ඕනේ කරනවා. ඒ කතිකාවට අපේ ඉදරගාරි හාමුදුරු මුල පිරුවා. මං කිව්වා අසිබුල මහත්තයාට මේ කතිකාව පටන් ගන්න ඕනේ. මේ කාලේ ලියන කවි තේරෙනවද නැද්ද? හොඳද නරකද යහපත්ද අයහපත්ද සාර්ථකද අසාර්ථකද තක්සේරු කරන්න. අයියේ තක්සේරු අපිට එන්නේ නැත්තේ. ඉස්කෝල වලින් එන්නේ. අයියෝ අපි පරිවර්තනය කරන්නේ නැත්තේ. මම පරිවර්තනය කළා දුන්නා දැන් කවුද මේ? ප්‍රේම් දිසානායක මහත්තයා. රොබර්ට් ෆ්‍රොස්ට්ගේ කවි අරක. ජනවාරි මාසෙ වෙනකන් අච්චු ගහන්න බෑ. පොතට මම නමක් දැම්මා. ඒක හැබැයි පරිවර්තිත නමක්. ෆ්‍රොස්ට් කියන කවිය කියලා තියෙනවා. Poetry is nothing but a meditative soliloquy. කවිය කියන්නේ යම් කිසිවක් නොවේ. භාවනාත්මක ආත්ම භාෂණයක්. මගේ පොතේ නම භාවනාත්මක ආත්ම භාෂණයක්. මගේ භාර්යාව නෝක තේරෙන්නේ මිනිසුන්ට. මම නොතේරෙන්න තමයි මම දැන් ලියලා තියෙන්නේ. භාවනාත්මක ආත්ම භාෂණේ. මම නන්දදාස් මහත්තයට පෙන්නුවා ඒක. අසිමුල මහත්තයට කිව්වා කටි. හැබැයි ඒ දෙන්නට තේරුණා. මම දැන් ටෙස්ට් කරලා බැලුවා. meditative soliloquy. මට සෑහෙන වෙලාවක් යනකොට එක තල පේන්න පටන් ගත්තා. මොකද මම හුඟක් වෙලාවට කවි කියෝලා නිකන් ඉන්නේ නැහැ. මට ඒක මගේ ගුරුවරු පුහුණු කරලා තියෙනවා. ජෝන් ඩන් කියන කවියගේ කවි ගත්තොත් metaphysical poetry මම ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලේ කියන්නේ ඉංග්‍රීසි පස්සේ තමයි ඔය සංනිවේදන අධ්‍යයනට ආවේ. මේ metaphysical poetry උගන්වනකොට පාරභෞතික තල කීපයක් පේනවා.
At my back I always hear time's winged chariot hurrying near. අපි ඔක සිංහලට පරිවර්තනය කෙරුවා. මගේ පසුපසින් මට ඇසේ නිරන්තරව කාලේ වාහනය හඹාගෙන එන බව. තේරෙයිද? ඒ මිනිස්සු කියෝනයි කියයි. ඉන්ද්‍රාගාරේ හාමුදුරුවෝ කිව්වා වගේ. පිස්සු වෙන්නේ නැති. අප්සෙට් තමයි. ටිකක් වෙලා ගියාට පස්සේ නෑ. ඒ හැටිම පිස්සු නෑ. At my back I always hear time's winged chariot hurrying near. Forgive them for they know not what they do. ඒක තේරෙයි. සමාව දුන්න මැනවේ දේව පියාණන් උන් නොදන්නා බැරි. තේරෙයි. ඉස්ලාම තේරෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ ප්‍රඥා සමාපත්තිය නේ එනවා. ඒකටත් ඇතැම් වයස් තියෙනවා. දැන් තව මට ප්‍රඥා සමාපත්තිය ඉන්න අවුරුදු 10ක්වත් ඉන්න වෙයි. මොකද හේතුව? හදාරන්න එපා මේක. හදාරුවෙල බුදුන් වහන්සේ කිව්වා ඔක. යේසුස් වහන්සේ කිව්වා. ඒ පලන්තියේම ආපු අය කිව්වා. සොක්‍රටිස් කිව්වා. ඇරිස්ටෝටල් කිව්වා. ප්ලේටෝ කිව්වා. හෙරක්ලිටස් කිව්වා. මේ ගලාගෙන යන්නා වූ නදියේ ඒ ගලාගෙන ගියේ ඉස්සෙල්ලා ගලාගෙන ගියේ නදියේ නෙවෙයි අලුත් නදියකින්. තේරෙයි? ටිකක් වෙලා ගියාම තේරෙනවා. දැන් මෙන්න මේවා අපි කියන්නේ මේ අනුදි නසල්යා කිමිතිය වාගේම අනිත් අයත් දිරිගැන්වීම සඳහා කාව්‍ය ප්‍රභේද ලෝකෙ තියෙනවා. මම බැලිය කතා කරන්න යන්නේ නැහැ. මාසිබුදු මහත්තයත් කතා කරන්න නිසා. මටත් ඉන්ද්‍රාගාරේ හාමුදුරන්ට තියෙන එකම උම්මත්තක භාවයේ තමයි මේ විශ්වවිද්‍යාලවල උගන්වන්න පටන් ගලිල්ල. එහෙම වෙච්ච අපිට අපරාධයක් සිද්ධ වෙගෙන යනවා. එනම් දැන් උගන්වන්න පන්ති නැහැ. ඒ නිසා ඔන්ලයින් උගන්වන්නේ. ඒ ඔන්ලයින් වල උගන්වන්න නිසා මේ වගේ පන්ති නැති හොයාගෙන එනවා දැන්. මගේ හාමුදුරුවෝ ඇහුවා අද ක්ලාස් එකක් හම්බුණා නේද? අද පිරිසක් හිටියා නේද? ඒකයි ඒතර වෙලා කතා කරේ. අර ඔන්ලයින් උගන්වනකොට කොරෝනා කාලේදී තිබුණා වගේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන තත්ත්‍ය අතත්ත්‍ය visible invisible මම හරි නේද කියන්නේ කවිත් ඒ වගේ පේනවා කියනවා කියුනේ නෑ වාගේ තේරුනේ නෑ වාගේ නමුත් ප්‍රකාශක මහත්තයා කිව්වා වගේ මොනවද තියෙනවා ඇතුලේ ජීවියෙක් ඉන්නවා. ඇන්ටන් ෂෙකෝව් නම් වූ මහා ලේඛකයා හමු වෙන්න ගියා මැක්සිම ගෝර්කි. ගරුකෙල් ඇන්ටන් පැවිලොවිච් කරුණාකර කියන්නේ නිර්මාණය කියන්නේ කුමක්ද? කරුණාකර කියන්නේ නිර්මාණය කියන්නේ කුමක්ද කියලා. එතකොට ඒ කියාපු රුසියන් යෙදුම ඉංග්‍රීසියට පරිවර්තනය කළා තියෙනවා. A creation
is like a fluttering bird in a cupped hands. Cupped hands කියන්නේ මේ බොකුටු කරගන්නාලාද අතක ඇතුලේ ඉන්න fluttering bird. Fluttering කියන්නේ ඒකමනේ ගැහෙනසු ගැට ගාලා ගැහෙන පියාපත් සොලවන කුරුල්ලෙක් වාගේ බොකුටු කරන එච්චරයි නිසල්ලගේ කවි වගේ යන්තම් ටිකක් කියන්න මම නිකන් ගෙදර ඉන්නකොට පිස්සුවට වාගේ කිව්වා මගේ භාර්යාවට කොටුවක සිරවී සිට රවුමකට ගියෙමි නිදහස අවසිව දැන් එහි විස්කම්බේ සොයමින් මධ්‍ය ලක්ෂයේ සිටි අතරමං මොනවා මොකක්ද කිව්වේ මම කමිසල්ලගේ කවිලේ අද තමයි ලැක්කෙක දෙන්නේ මම තවත් එකක් ගත්තා නිරුවත් සිත කියයි නිරතුරු අඳින්නට ඇඳු තේරුම් ගන්න එපා අම්මේ උඹේ රස බත කාලා මම කොහොම ඉඳ බතල තම් එහෙම නෑ තේරුණා ඒක අර හිරේ යනකොට මිනිස්සු කියනවා අයියයි මමයි මොකද මහ වැස්සට ඉලි කරගෙන එනකොට වෙලා බයි කලුවර කරගෙන වෙලාවේ මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ පමා වෙලා වැහපන් තේරෙන හුඟ දේවල් නරක නැහැ යම් අර්ථ තේරෙනවා නම් හොඳයි උසාවියට ගිය රාමදින්න දෙන්නෙකුගේ කතාවක් තියෙනවා යුෂ්මතා මේ පැමිණිලිකාරයාගේ රාලබ්බ හොරා ගත්තද අනික කියනවා ස්වාමීනි ලබ්බ නම් උගේ මගේ ලබ්බ උගේ මගේ මහේස්තාත් ලබ්බ උගේ මගේ what is love and what is uge ලබ්බ නම් උගේ මගේ ලබ්බ හොරකම් කරපුවා ඇත්ත උගේ කියන්නේ අර උඩින් වහන කෑල්ල මෙන්න මේ මූඩිය ලබ්බ උගේ ඒ උගේ මගේ ඉතින් ලබ්බ හොරකම් නොකර බෑනේ මේ කොච්චර වෙලාවක් යන්න ඇද්ද උසාවියේ මේක වටහලා දෙන්න දැන් කවි චිත්‍රේ ටිකක් මුලින් ඒ වාගේ තමයි රබින්ද්‍රනාත් ටැගෝර් මහත්තයාගේ ගීතාංජලි තේරුම් ගන්නම බෑ ඉංග්‍රීසියේ BBC වැඩ කරන බෙන්ගාලි ජාතිකයෝ මං ඇහුවා please don't read that rubbish English ගීතාංජලියට මේ නොබෙල් සෑග් ගම්බෙල් තියෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනය WBA සමග කරපු I will teach you the exact Geetanjali. කියලා ගත්තා බෙන්ගාලි එක කියලා කවි කියවන්න පටන් ගත්තා. කියලා කිව්වා this means this means this. ඇත්තටම මට හිතුණා තව බසක් ඉගෙන ගන්නවා නම් මේ දුෂ්කරත්වය ගොඩ එන්න පුළුවන්. ඉන්ද්‍රාගාරේ හාමුදුරුවෝ තරම් ගා කතා කරුවේ සංස්කෘත පඬිවරයෙක් නිසා. ඉතින් තව එක කාරණයක් කියන්න තියෙනවා.
අපිට තියෙනවා කාව්‍ය පිළිබඳව ප්‍රශ්න 3-4ක්. එකක් තමයි අඩුවෙන්ම උගන්වන්නේ කාව්‍ය ශාස්ත්‍රය. වැඩියෙන්ම පළවෙන්නේ කවි පොත්. ඒකට හේතු තියෙනවා. කවිය පිළිබඳ කරුණා කරලා කතිකා ගොඩනගන්න වෙනවා. මාධ්‍ය ලෝකයේ අඩුවෙන්ම තක්සීරුට ගිහිල්ලා තියෙන කවි. ගායනා කරන්න බැරි නම් කවි නෙවෙයි කියනවා. වැරදි අදහසක්. ඉතාමත්ම වැරදි අදහසක් තියෙනවා ලංකාවේ කවිය ගැන. ලිසඳැස කියන. එහෙම එකක් නැහැ. කෙලස් වහස් විරිත් ලකුණු හෙළුවේ. ඒ බඳුත හොත් කිවිවරන් නොවිරිත් නමයි කොවිරිත්. කෙලස් වහස් විරිත්. මම ගමට යනවා ගිහින් වත් කනවා ඔන්චිලි පදිනවා නැවතත් කොළඹ එනවා. කඩල සඳස් ඉසඳස් කල් જાතියක් නෑ. නිදහස් ප්‍රකාශන විරෝධා කල්පයක් නම් ඒ පද ගැට ගහන ඇති චිත්‍රයක් අඳිනවා. හුඟක් ළමයි විශ්වවිද්‍යාලෙත් කියන නිසඳැස. සඳස් නැතුව සඳස් මම මේ කතා කරු ඔක්කොම ඇති සඳස්. ආගින් ඔබේ හිතට මතුවෙන්නේ සඳස්. දරුණු ඇලලිකද සඳස්. නිදහස් සඳසේ නිදහස් වෙන්න පුළුවන්. සම්මත සඳසෙන් නිදහස් වෙන්න පුළුවන්. අසම්මත සඳසක් ගොඩනගන්න පුළුවන්. මහාචාර්ය සිරි ගුණසිංහ හරි හික්මුණු මිනිස්සෙක්. සංස්කෘත මහාචාර්යවරයෙක්. එතුමා මාත් එක්ක එල්ලි වෙනකම් වගේ වාද කරනවා. මම සර් වැරදි නෙවෙයි නිසඳැස කියන වචනේ. හරි ඉතින් සඳැස් නැහැ කියලා කියන එක නිදහස්නේ. මම ඒක වෙන්න බෑනේ කවදා. වර්ස් ලීබර් සීගිරි කවියෝ නිදහස් කවියෝ. නිසඳැස් නෙවෙයි. නිදහස් සම්මත විරිතෙන් නිදහස් වීම සැකෙවි සංක්ෂිප්ත ප්‍රභේද තියෙනවා. සංවාද කවි කතා දැන් ඇමරිකාවේ අලුත්ම කවි වර්ගයක් තියෙනවා. anecdotal poetry. anecdotal poetry. anecdote කියන්නේ කතන්දරය. කියනවා කතාවක්. බැලට් කියන්නේ. බැලට්ුත් තියෙනවා. බැලට් කියන්නේ කවි කතාවක්. අපේ රටේ බැලට්ස් තියෙනවා. ඉතාලියේ කෞතුකාගාරයට ගියොත් ලංකාවේ තියෙන සියලුම කවි කතා ජාතක කවි තියෙන්නේ. හිව් නෙවිල් කියලා මහත්තයෙක් අරන් කවිය පිළිබඳ කතිකාව ඉතා දුර්වලයි. කතරම් මහන්සි වෙලා සන්තව කාව්‍ය ප්‍රකාශන දැම්ම කඩුල්ල ප්‍රකාශන දැම්ම කවි කියෝන අර කියාපු ආමතුරුකයන් පාරිභෝගිකයන් නැතිනම් පාසල් වල කවිය කියවෙන්නේ නැත්නම් විශ්වවිද්‍යාලේ උගන්වන්නේ නැතිම දේ තමයි කවි. සමාජ ජාලය ගැන උගන්වනවා, WhatsApp ගැන උගන්වනවා. නරේන්ද්‍ර මහත්තයා ඇවිල්ලා උගන්වනවා. ළමයින්ට උගන්වනවා ඩිප්ලෝමා පන්ති දානවා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා දානවා. අපේ ළමයි පැත්තක ඉඳලා කවි ලියලා අච්චු ගන්නවා. වැරද්ද
කවි ගුරුවරු නැහැ. කවිය උගන්වන්න පුළුවන් ගුරුවරු ටිකක් බිහි ගන්න. මගේ ජාතිය. හේතුව නිදහසක් දෙන්න. ලියන දේ ගන්න. කොතනින් ගත්තත් එකයි. ඉන්දියාවෙන් ගන්න. පාකිස්තානෙන් ගන්න. අප්‍රිකාවෙන් ගන්න. අරගෙන දෙන්න මේ නූතන මිනිසුන්ට. ඒ සඳහා කවි කුලම හදාරන්න ඕනේ නෑ. ඒ සඳහා මේ සම්මත ගණේවම හදාරන්න ඕනේ නෑ. හැමදාම කී ඉන්න දරු නැලවිල්ම කී ඉන්න ඕනේ නෑ. අලුතෙන් හදාරන්න දාන්න. ගන්න එළියට. නිකන් සම්මාන දෙන්න ඕනෙත් නෑ. බලන්න වටිනාකම. පොත් 10කට 12කට විතර දෙන්න. අච්චු ගහන්න සම්මාන. මේවා මට ඔක්කොම කියන්න සිද්ධ වුණේ පුංචි කාලේ නිසායි. මේ පොතේ කිසි වටිනාකමක් නොතිබුණා නම් මං එන්නේ නැහැ. ආවේ මං එකඟයි ඒ ස්වාමීන් වහන්සේලා දෙදෙනාම සමග මේ කිසියම් වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ඔස්සේ ගිහිල්ලා වඩාත් වටිනා කවි කලාවක්, කාව්‍ය නිර්මාණ සංස්කෘතියක්, poetic tradition, culture එක හදාගන්න පුළුවන් නම් අද අපි වෙලස්වීම ඉතාමත්ම සාර්ථකයි. මට හිතෙනවා මගේ සිසුවිය මතුමත්තේදී මේ කාර්යයට වඩා දුර දීලා මෙන්න මේ ටික කරයි කියලා. මේ තියෙන දේවල් විතරක් නෙවෙයි අස්පරා අපිට පේන. ලෝකේ ඉන්නවා තවත් කවියෝ. ඒ අය වෙතත් යන්න. කවුද ජලලුදීන් රූමි කියන්නේ? කවුද ජිබ්‍රාන් කියන්නේ? කවුද ජෝන් ඩන් කියන්නේ? කවුද එමිලි ඩිකින්සන් කියන්නේ? කවුද සිරි ගුණසිංහ කියන්නේ? කවුද ගජමන් ඕනා කියන්නේ? කවුද මොනිකා රුවන් පතිරණ කියන්නේ? ඒගොල්ලන්ගේවත් හොයන්න ටිකක්. හොයලා පෝෂණය කරගන්න. දන්නේම නැතුව මේ මඩ වලින් ටිකක් ඈත් වෙලා පස් පියුමෙන් සැදී විලකින් නාගන්න පුළුවන් මේ. ඒ වාසනාවයි මේ ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මගේ මේ කතාව සමාප්ත